සියලුම දෙනාට තෙරුවන් සරණයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, කෙනෙකුගේ ධර්ම මාර්ගය, නිර්වාණ මාර්ග ප්‍රතිපදාව ආරම්භ වෙන තැන ඉතාමත් වැදගත්. මේ ආරම්භ කරන තැන හදාගන්න එක තමයි ඇත්තට මේ ධර්ම මාර්ගයේ අමාරුම තැනත්. ඒකට හේතුව මනසේ විවිධාකාර දේවල් වලින් මේ මනස පුරවාගෙන ඉඳිද්දී ඒ මනසේ තියෙන සියල්ල බැහැර කරමින් යථාර්ථය දකින දිශානතිය පෙන්වන එක ටිකක් බැරෑරුම් වැඩක්. විශේෂයෙන්ම ගුරුවරයා තමන්ගේ තුල තියෙන දෘෂ්ටි කඩනකොට, දෘෂ්ටි වලින් එහා දෙයක් පෙන්වනකොට මේ දෘෂ්ටි වලින් මිදෙන්න බැරි වෙන කෙනා මොකද වෙන්නේ? මේ ගුරුවරයා සමග ගැටෙනවා. තමන්ගේ දෘෂ්ටිය පෙනිපෙනී තමන්ගේ දෘෂ්ටිය කඩාගෙන වැටෙද්දී ඒ කඩාගෙන වැටෙනකොට ගොඩකට ඒක දරා ගන්න බැරුව යනවා. සමහරව තමන්ගේ දෘෂ්ටිය කැඩෙනකොට වේදනාවකටපත් වෙනවා. තවත් සමහරව දෘෂ්ටිය කැඩෙනකොට නොසන්තුන්තාවයකටපත් වෙනවා. මේ ආකාරයට පින්වත්නි අවුරුදු ගණනාවක් තමන් තරයේ ගොඩනගාගත්ත මේ දෘෂ්ටිය කැඩිලා එනකොට පින්වත්නි ඒක ගොඩකට දරා ගන්නට බෑ. ඒ නිසා තමයි මේ ධර්ම මාර්ගයේ විවර කරන මේ දෘෂ්ටියෙන් තොර තැන, දෘෂ්ටියෙන් මුදවන තැන, සම්මාදිට්ඨිය විවර කරන තැන ගුරුවරයාටත් දැවන්ත අභියෝගයක්, ඒ වගේම ශ්‍රාවකයාටත් දැවන්ත අභියෝගයක් පිළිබඳව. මේ අභියෝගය ජයගත්ත කෙනා ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න පටන් ගන්නවා. සෝහන් ඵලය ලබනකොටම පින්වත්නි සක්කාය දිට්ඨිය නැති වෙන්නට ඕනේ. ඒ කිව්වේ මම මගේ කියන දෘෂ්ටිය නැති වෙන්නට ඕනි. මේවා පින්වත්නි ගොඩාක් අය ඉගෙනගෙන කටපාඩම් කරගෙන ඉන්නවා. මං කියලා කෙනෙක් නැහැ. මගේ කියලා කිසිම දෙයක් නැහැ. එහෙම කියලා. නමුත් පින්වත්නි එය දැනුවත් භාවයක් විතරයි. ඒ අවබෝධයක් නෙවෙයි. මේ ධර්මයේ පින්වත්නි මනසින් ශ්‍රවණය කරාට, කනින් ශ්‍රවණය කරාට, තර්කයෙන් හඳුනාගත්තට කිසිදු පළක් වෙන්නේ නැහැ පින්වත්නි. මේ ධර්මය බුද්ධියට ගෝචර වන්නට ඕනි. මේ ධර්මයේ බුද්ධියෙන් ශ්‍රවණය කරන්නට ඕනි. ධර්මයේ බුද්ධියෙන් ශ්‍රවණය කරන්නාට අපි කියන බුද්ධ ශ්‍රාවක කියලා. එහෙනම් මේ ධර්මයේ ගෝචර වෙන්නට ඕනේ බුද්ධියට. දැන් අපිට අභියෝග කීපයක් තියෙනවා. කොහොමද බුද්ධියෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ? කොහොමද මේ දෘෂ්ටිය නැති කරන්නේ? මෙන්න මේ විදිහට අභියෝග කීපයක් තියෙනවා මේ දේශනාව තුළදී. ඒ අභියෝගයන් වලින් අපි මිදෙන්න කටයුතු කරමු. පින්වත්නි අංක 1ටම මම පැහැදිලි කරන්නට කැමති ඔබට දෘෂ්ටියක් කියන්නේ කුමක්ද කියන එක. දෘෂ්ටිය කියන්නේ පින්වත්නි ඔබ හිතන විදිය. ඔබ මේ ලෝකයේ දකින විදිය. ඒ තමයි පින්වත්නි දෘෂ්ටිය. හරියට ඔබ පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඉන්නවනම් ඔබ දාගෙන ඉන්න කණ්ණාඩි දෙකේ පාට තුලින් තමයි මේ ලෝකය දකින්නේ. යමක් හරි කියලා ඔබ ඔළුවේ යම්කිසි දෘෂ්ටියක් දාගෙන ඉන්නවනම් ඔබට ඒ දේ හරි විදිහට පේනවා පින්වත්. යමක් ඔබ වැරදි විදිහට ඔළුවේ දාගෙන ඉන්නවනම් ඔබට ඒ කාරණේ වැරදි විදිහට පේනවා පින්වත්. එහෙනම් දෘෂ්ටි වලින් මිදෙන තැන මනසේ හරි කියලා කාරණේකුත් නැහැ. මනසේ වැරදි කියලා කාරණේකුත් නැහැ පින්වත්. ඒ දෘෂ්ටි වලින් මිදුණු තැන. යමක් තියනවා කියලා දකිනවා නම් එතනක් තියෙන දෘෂ්ටියක්. යමක් නැහැ කියලා දකිනවා නම් එතනක් තියෙන දෘෂ්ටියක්. මේ තියනවා හෝ නැත කියන අන්ත දෙකෙම මිදෙන්න පුළුවන් නම් එතන සම්මා දිට්ඨිය තියෙනවා. එතන දෘෂ්ටීන්ගෙන් තොරයි වෙනවා. මම කියලා කෙනෙක් නැහැ කියලා පින්වත් යම් දෘෂ්ටියකට එළඹෙන්නත් පුළුවන්. මං කියලා කෙනෙක් ඉන්නවා කියලා දෘෂ්ටියට එළඹෙන්නත් පුළුවන් පින්වත්. මං කියලා කෙනෙක් නැහැ කියලා හිතාගත්ත කෙනා ඒ දාගත්ත දෘෂ්ටියෙන් ලෝකය දකින්නවා පින්වත්. ඒ දාගත්ත කණ්ණාඩි දෙකෙන් දකින්නවා. මං කියලා කෙනෙක් නැහැ කියලා මේ හිතාගෙන ඉන්නේ කවුද? ඒත් මමම තමයි පින්වත්නි.
තේරුණාද? මං කියලා කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්නේ මමම තමයි. ඉතින් මං කියලා කෙනෙක් නෑ කියන කාරණේ සම්පූර්ණ බොරුවක් බවට පත් වෙනවා. මං කියලා කෙනෙක් නෑ තමයි. ඒ රහතන් වහන්සේ නමගේ. දැන් ඔය හැමෝගෙම මං කියලා කෙනෙක් නැද්ද? හිතන්නේ කා වෙනුවෙන්ද? මම වෙනුවෙන්. වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? මම වෙනුවෙන්. උදේ ඉඳන් හවස් වෙනකම් මුළු ජීවිත කාලය පුරාම හැම සිතුවිල්ලම පහළ වෙන්නේ කා වෙනුවෙන්ද? මං වෙනුවෙන්. ඒ අතර ඉතා දුර්ලභ විදියට සිතුවිලි එකක් දෙකක් ලෝක සත්වයා කෙරෙහි අනුන් වෙනුවෙන් පහළ වෙනවා වෙන්න පුළුවන්. ගෙවල් හදන්නේ, රැකියා කරන්නේ, හම්බු කරන්නේ, දරුවෝ හදන්නේ, ගෙවල් දොරවල් මේ අබුදරුවෝ පෝෂණය කරන්නේ මේ සියල්ලම පින්නතේ මං වෙනුවෙන්. තමාගේ සමාජ තත්ත්වය හදන්නේ, තමන්ගේ නම්බුව හදන්නේ, තමන්ට අවශ්‍ය සැප සම්පත් ගොඩනගා ගන්න මේ සියල්ලම තමන් වෙනුවෙන්. එතකොට පින්වත්නි මේ මම කියන කෙනා හරියට ගැඹුරින් දැක්කේ නැති කෙනා තමයි පින්වත්නි මෙතනදී මේ පැටලෙන්නේ. එහෙනම් පින්වත්නි මම කියලා කෙනෙක් නැහැ කියලා හිතන්නේත් මමම තමයි. මං කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේත් ඒත් මමම තමයි. මේ හිත හැම වෙලෙම මේ ලෝකයේ අන්ත තනනවා. මේ අන්ත දෙකට පැන තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්ත කිලමතාන් යෝග කාමසුකල්ලිකාන යෝග. මොකද්ද මේ කියන්නේ අත්ත කිලමතාන් යෝගේ කාමසුකල්ලිකාන යෝගය කියන්නේ? එක්කෝ ඇලෙන අන්තයක් එක්කෝ ගැටෙන අන්තයක් පින්නත්. එච්චරයි. සිත එක්කෝ ඇලෙන අන්තයකට යනවා. එහෙම නැත්නම් හිත ගැටෙන අන්තයකට යනවා. මේ අන්ත දෙකෙන්ම පින්නත් මැද අන්තයට ආවා. මැද අන්තයක් නැහැ. මැද තියෙන මාර්ගයක්. මධ්‍යස්ථයට ආවා. වම් අතයි දකුණු අතයි වගේ මේ අන්ත දෙක පෙනෙනවා. අන්ත දෙක පෙනිපෙනී පින්නත් මැදට ආවා. මච්චිමා පටිපදාය තථාගතේන අபிසම්බුද්ධෝ මේ මැදුම් පිළිවෙතට ආවට පස්සේ මැදට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ චක්කු විවර වෙනවා, ඥානෙ විවර වෙනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ කොණ්ඩඤ්ඤයට පින්වත්නි මැදුම් පිළිවෙතට ගේන්න උන්වහන්සේ දේශනාවෙන් සෑහෙන උත්සාහ ගන්නවා. ඒ නිසා නිතර කියන චක්කුන උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි මේවා විවර කරගන්න මැදුම් පිළිවෙතට එන්න කොණ්ඩඤ්ඤ අනනුස්සතේසු ධම්මේසු නොඇසු දහමක් දකින්න පින්වත්නි මේ මාර්ගය මේ විදර්ශනා විතාමත් වැදගත්. විදර්ශනාව පින්වත්නි මේ ලෝකෙ කිසි කෙනෙකුට වඩන්නට බෑ මේ දෘෂ්ටිය කඩාගන්නේ නැතුව. දෘෂ්ටි වල ඉඳලා කාටවත් පින්වත්නි විදර්ශනා කරන්න බෑ. මේ විදර්ශනාව කියන්නේ මහ විශාල ගැඹුරක්. ඒ වගේම මේ දේශනා කරන්නත් හරිම අමාරුයි. මා පෙන්වලා දෙන්න උත්සාහ කරනවා මේ දේ අවබෝධ කරගන්න එක හඳුනා ගන්න එක ඔබේ කාරණයක් පින්වත්නි. මම මේ දේශනා කරන ධර්මයේ ඔබ ශ්‍රවණය කරන්න දෙපා. මමත් මෙතනදී ඉන්නේ කියලා තමන්ගේ ලෝකයට බැහැලා බලා ගන්න. ඔබට සුලංගිල්ල අල්ලන්න කිව්වොත් සුලංගිල්ල ගැන කල්පනා කරන්න ඕනේ නැහැනේ. අතේ තියෙන සුලංගිල්ල දෙක බලා ගන්න පුළුවන්. සුලංගිල්ල අල්ල ගන්නත් පුළුවන්. ඒ වගේ මම මේ කියන කාරණා මේ ධර්මතාවයන් ඔබේ සිත තුළ තියෙනවාද කියලා බලන්න. මේ මොහොතේ ඔබ තුළ තියෙන ධර්මයක් තමයි කතා කරන්නේ. එහෙනම් පින්වත් යන්නම දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියන එක කතා කරා. දෘෂ්ටියේ ස්වභාවය ගැන කතා කරා. දෘෂ්ටිය හට ගන්න විදිහත් කතා කරන්නම් පින්වත්. පින්වත් අපි මේ ලෝකයේ උපදිනකොට කිසිම දෙයක් දන්නේ නැති පිරිසිදු මනසකින් උපදින්නේ. නමුත් පින්වත් ඉපදුණු මොහොතේ ඉඳන් අපේ මනසට අපිට නමක් පනවනවා. මේ ලෝකයේ ගැන විවිධ අර්ථකථන විග්‍රහයන් දෘෂ්ටීන් අපේ මනසට කාවද්දවනවා. මවෙක් පියෙක් කුලයක් ජාතියක් ආගමක් කියලා දෙයක් අපේ මනස තුළ නිර්මාණය කරනවා. මනස තුළ පුරවපු කරුණු කාරණා වලින් දත්ත වලින් අපි මේ ලෝකය දකින්න පටන් ගන්නවා. මනස තුළ පුරවාගත් කරුණු පින්වත්නි සත්‍ය නොවේ. අවිද්‍යා සහගත, මෝහ සහගත,
රාග සහගත, ද්වේෂ සහගත කරුණු කාරණායි මනස තුල පුරවාගෙන ඉන්නේ. පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔබේ මනස පුරවාගත්ත කරුණු වලින් මේ ලෝකය දකින්නට එපා. මනස පුරවාගත්ත කරුණු වලින් හිතන්නට එපා. මේ මනසේ තියෙන පිරලා තියෙන සෑම දෙයක්ම දෘෂ්ටියක්. ඔබ හිතන විදිහක්. ඔබේ මනසට ලැබුණු දේවල් වලින් ඔබ හිතන්නේ. පින්වත් මේ සියලු දෘෂ්ටියෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා. පින්වත්නි මේ දේ අතහැර ගන්නට බෑ පින්වත්නි. අන්න පින්වත්නි ඔබට ඔබේ මනස පුරවාගෙන ඉන්න දෘෂ්ටි අතහැර ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනි. මනස පුරවාගත්ත මේ දෘෂ්ටි අතහැර ගන්නට පුළුවන්කම ලැබුණොත් ඔබට පින්වත්නි ආලෝකීය දර්ශනය වෙනවා. ආලෝකය දැක ගන්නට පුළුවන්. කොහොමද මේ දෘෂ්ටියෙන් මිදෙන්නේ අපි එහෙනම්? පින්වත්නි දෘෂ්ටියෙන් මිදෙන්න කලින් ඔබ දෘෂ්ටිය දැක ගන්නට ඕනේ. ඔබ මේ දෘෂ්ටි එකිනෙක දකින්න පින්වත්නි. මම ඔබේ දෘෂ්ටි දැක ගන්නට පුංචි මාර්ගෝපදේශකයක් ලබා දෙන්නම්. පින්වත්නි ඔබට පොතක් දකිනවා. ඒ පොතක් කියලා ඔබට හැඟෙනවා. ඒ හැඟෙන තැනම දෘෂ්ටියක් තියෙන පින්වත්නි. මොකද පොත කියන්නේ පනවාගත් එකක්. ඔබ දුරකථනයක් දකිනවා. දුරකථනය දකිනකොට දුරකථනය කියලා හිතෙනවා පින්වත්නි. ඇයි මනසට ඒ දුරකථනය කියලා සංඥාවක් දීලා තියෙනවා. මනසේ දුරකථනයේ බව පනවාගෙන තිබෙනවා. මුදල් නෝට්ටුවක් දකිනවා. එතනද පින්වත්නි දෘෂ්ටිය හටගන්නේ. මම මුලදී ප්‍රකාශ කරා ඔබට හරි කියලා හිතෙන දේවල් මේ ලෝකේ තියෙනවා නම් ඒ සියල්ල පින්වත්නි දෘෂ්ටීන් බව දැනගන්න. ඔබේ ලෝකේ ඔබට වැරදි කියලා දේවල් තියෙනවා නම් ඒ සියල්ල පින්වත්නි දෘෂ්ටීන් බව අවබෝධ කරගන්න. හරි වැරදි සියල්ල දෘෂ්ටීන් පින්වත්නි. අපේ මනස තුළ ගොඩනගාගත්ත හරි වැරදි කියන දෘෂ්ටි වලින් අපි මේ ලෝකේ ඉන්න මිනිස්සු අපි මනිනවා. එහෙම නෙවෙයිද බලන්න. අපිම හරි වැරදි කියලා ගොඩනගාගත්ත දත්ත වලින් අපි මේ ලෝකේ බලනවා. මිනිස්සු මනිනවා. කතෝලික ධර්මයේ, මුස්ලිම් ධර්මයේ, හින්දු ධර්ම, බෞද්ධ ධර්ම ගත්තොත් එහෙම මේ ආගම් වල එක එක දෘෂ්ටි නොබි ඔළුවට දාලා තියෙනවා. තමන්ගේ ඔළුවට දාගත් එක එක දෘෂ්ටීන්ගෙන් අපි මිනිස්සු මැනලා ආගම මැනලා එක්ක හරි කියන එක්ක වැරදි කියනවා. එහෙම නැත්නම් පින්වත්නි ඇත්තටම එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා හරි කියලා දෙයක්වත් නැහැ, වැරදි කියලා දෙයක්වත් නැහැ. හරි කියලා කියන්නේ ඔබේ ඔළුවට හරි කියලා දාගත්ත දේවල් ටික. ඔබ වැරදි කියලා දකින්නේ ඔබ ඔබේ ඔළුවට වැරදි කියලා දාගත්ත ටික. එහෙම නැතුව පින්නත් එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන පරම සත්‍ය දැක්කා. දැකලා අපිට ආරාධනා කරා එන්න සම්මා දිට්ඨියට කියලා. මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි? නිවැරදිව දැකීම. නිවැරදිව දකින්නවා කියලා කියන්නේ අපි මේ ලෝකේ යථාර්ථය දකින්න පින්වත්නි අපි නිවෙනවා. අපිව සුවපත් වෙනවා. අපේ හිත ඇලෙන සියලු අන්ත වලින් හිත ගැලවිලා යනවා. මේ ලෝකේ පරම සත්‍ය දකින්නට පුළුවන්. පින්වත්නි විදර්ශනාව වෙන්න මෙතනයි උපදින්නේ පින්වත්. අද ගොඩාක් අය අපේ අය භාවනා කරන්නේ හින්දු යෝගී භාවනා. නමුත් පින්වත්නි බුදුචානන් වහන්සේ පෙන්වලා දුන්නු මේ පරම සත්‍ය දකිනකොට පින්වත්නි මාර්ගයට ප්‍රවේශ වෙනකොට මොකද වෙන්නේ? මොහොතින් මොහොත හිත ලෝකෙන් ඇලීමෙන් ගැටීමෙන් හිත ගැලවෙනවා පින්වත්නි. අන්න ඔබ විදර්ශනා භාවනා කරන කෙනෙක් නම් පොඩ්ඩක් බලන්න ඔබේ හිත දවසින් දවස මාසින් මාසේ හිත මේ ලෝකෙන් ගැලවෙනවද? ඇලීමෙන් ගැටීමෙන් ගැලවෙනවද? හිත නිරුද්ධ වෙනවද කියන දේ. රාග දේශ මොහ වලින්, ලෝභ දේශ මොහ වලින්
හිත ගැලවෙනවාද කියන කාරණේ බලන්න. හිත ගැලවෙනවා නම් පින්වත්නි ඔබ තුල විදර්ශනා වැඩෙනවා. පින්වත්නි මේ කය ගත්ත ගමන් මේක දෙතිස් කුණපයක් කියන දෘෂ්ටි ඔලුවට දාගන්න එපා. ඒක දාගත්ත ගමන් පින්වත්නි ඔබට යථාර්ථය පෙනෙන්නේ නැහැ. බුදුදහම කියන්නේ ආගමක් නෙවෙයි. ආගමක් නිර්මාණය වෙන්නේ පින්වත්නි විශ්වාසය පදනම් කරගෙන. බුදුදහම විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. බුදු දර්ශනයේ තියෙන අවබෝධ කර ගැනීමටයි පින්වත්නි. 100%ක්ම මේ දර්ශනය පවතින අවබෝධ කර ගැනීමටයි. විශ්වාස කිරීම තුළ ඇතිවෙන්නේ දෘෂ්ටියක්, මතයක්, ආගමක් පින්වත්නි. මේ ආගමක් නෙවෙයි. දර්ශනයක්. එහෙනම් මේ දර්ශනය අවබෝධ කරගන්න නම් මොකද කරන්නට ඕනේ? ඔබේ සිත හැම වෙලෙම මැදට ගේන්න. මච්චමා පටිපදාය සියලු අන්ත වලින් ගැලව ගන්න පින්වත්නි. මගේ දේශනාව පිළිගන්නත් එපා, නොපිළිගන්නත් එපා පින්වත්නි. පිළිගත්තොත් ඒත් වැරදි, නොපිළිගත්තොත් ඒත් වැරදි. මැදට ඇවිල්ලා මේ දේවල් ඇත්තද කියලා බලන්න. අන්න මැදට ඇවිල්ලා ඇත්තද කියලා බලන තැන විදර්ශනාව උපදිනවා පින්වත්නි. විදර්ශනාව පින්වත්නි භාවනාන යෝගීවත් කරන්න පුළුවන්. භාවනා යෝගී නොවි වර්තමානයේ මැදට සිහිය පිහිටවාගෙන කරන්නත් පුළුවන් පින්වත්නි. මේ මොහොතේ ඔබේ සිත මැදට අරන් දෘෂ්ටිංගෙන් මුදවගෙන මධ්‍යස්ථ තැනකට අරන් මේ ධර්මයේ ශ්‍රවණය කරොත් පින්වත්නි මොකද වෙන්නේ? ඔබ තුල විදර්ශනා වැඩෙනවා. දෘෂ්ටි නිරෝධ වෙනවා. පින්වත්නි තව අපේ හිතේ තියෙන මේ දෘෂ්ටි දිහා බලමු. ගැඹුරෙන් බලමු. ධර්මයේ ගැඹුරින් අවබෝධ කරගන්නට මැදුම් පිළිවෙතට ඇවිත් ක්‍රියාත්මක කරන්න පින්වත්නි. පින්වත්නි සෑම සිතුවිල්ලක්ම දෘෂ්ටියක්. එතකොට රහතන් වහන්සේගේ පින්වත්නි සිතුවිලි නෑ. ගොඩක් අය මෙතන මේ සිත කියන එක දන්නේ නැතුව වරද්දාගෙන ඉන්න පින්වත්නි. රහතන් වහන්සේ නමගේ සිතුවිල්ලක් නෑ. හිතක් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? පවතින්නේ පින්වත්නි මනසේ ක්‍රියාකාරීත්වයක් පමණයි. බොරුවට වෙස්ගත් රහතන් වහන්සේලා විවිධ දේවල් කියන්නට පුළුවන්. නමුත් පින්වත්නි රහතන් වහන්සේ නමගේ හිතක් නැහැ. තවත් විදිහට කියනවා රහතන් වහන්සේ නමගේ පංච උපාදානස්කන්ධයක් නැහැ. හිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් නැහැ, හිතක් නැහැ පින්වත්නි. මනස තුල දැනුම් සම්භාරයක් පවතිනවා, තොරතුරු ගබඩාවක් පවතිනවා. මේ තොරතුරු ගබඩාව භාවිතා කරමින් පාවිච්චි කරමින් රහතන් වහන්සේ කටයුතු කරනවා. ඒට අමතරව රහතන් වහන්සේට මෙහෙම හිතක් නම් තියෙනවා. ඒ තමයි බුද්ධ කියන හිතක්. මේ බුද්ධ කියන චිත්ත ස්වභාවයට ඇත්තට හිතන්නේ බුද්ධ කියන චිත්ත ස්වභාවයට ධම්ම කියන යථාර්ථය තේරෙනවා. ඒ නිසා සංඝ ඵලයේ වාසය කරනවා පින්වත්නි. තුනුරුවම එක තැන ක්‍රියාත්මක වෙනවා. ඒ බුද්ධියට ධර්මයේ අවබෝධ වෙනවා, ධර්මයේ දකිනවා මේ ලෝකේ. ඒ අවබෝධ වෙන ඒ දකින්න ධර්මයේ තුල උන්වහන්සේ වැඩ වාසය කරනවා. එතකොට පින්නෝද එතන පවතින්නේ හිතක් නෙවෙයි චිත්ත ස්වභාවය. රූප වේදනා සංඥා සංකාර විඥාන වෙනුවට එතන ක්‍රියාත්මක වෙනවා පින්නෝද චක්කනෝදපාදි ඥානනෝදපාදි පඤ්ඤාවෝදපාදි විද්‍යාවෝදපාදි ආලෝකෝදපාදි කියන ඒ පහ පංච උපාදානස්කන්ධ වෙනුවට ක්‍රියාත්මක වෙනවා. නාම රූප දෙකක් තුල ජීවත් වුණු කෙනා වෙනුවට පින්වත්නි හේතුඵල ධර්මයේ කියන ධර්මතාවය උඩ ජීවත් වෙන්න පටන් ගන්නවා. මෙයි රහතන් වහන්සේ නමකගේ ස්වභාවය පින්වත්. පෘථග්ජන කෙනෙක් සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙනවා, සේම ජීවත් වෙනවා පින්වත්නි. නමුත් සියල්ල ඥාන සම්ප්‍රයුක්තයි. විඥානයක් තියෙනවා. හැබැයි පින්වත්නි ඒ විඥානය වෙනස්. වින් කියන්නේ වින්දනය. විඥානයෙන් කරන්නේ විඳින එකනේ. වින් කියන විඳින කියන කෑල්ල ඇවින් වෙලා යනවා පින්වත්නි. රහතන් වහන්සේ නමගේ විඥානය තුල විඳින කියන කෑල්ල නැහැ. ඊටු සියල්ල එතකොට මොකද වෙන්නේ? ඥාන බවට පත් වෙනවා. රූප දැක්කට, ශබ්ද දැක්කට,
චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ තිබුණට ඒ තුල කිසිම වින්දනීය භාවයක් විඳීමක් හටගන්නේ නැහැ පින්වත්නි. දැක්කා පමණයි. ඒතර ගණ්ඩ දෙයක් නැහැ, ඇලෙන්න දෙයක් නැහැ පින්වත්නි. හරියට පාරේ තියෙන වැලි කැටයක්, ගල් කැටයක් ඔබට දැක්කහම මොකද හිතෙන්නේ? සමහර විට මොකුත් හිතෙන්නේ නැහැ. ඒ තුල කිසිම වින්දනීය භාවයක් උපදිනවද? නැහැ පින්වත්නි. ඒ විදිහ තමයි රහතන් වහන්සේ කෙනෙකුගේ සිත. මේ මුළු ලෝකෙ මොනවා දැක්කත් පින්වත්නි වින්දනීය භාවයක් දකින්නේ නැහැ. පිනවීමක් දකින්නේ නැහැ. ඇලීමක් හටගන්නේ නැහැ. ගැටීමක් හටගන්නේ නැහැ පින්වත්නි. එතන පවතින ඇත්තදී ඇත්ත ආකාරයට දකින්නවා එච්චරයි. ඒ තුල භවයක් නැහැ. භවයක් හටගන්න ඒ දේ ගත්තේ නැහැ පින්වත්නි. පොතක් දකින්නකොට පොත කියන දෘෂ්ටිය හටගත්තා කිව්වමම. හැබැයි රහතන් වහන්සේ නමක් දකින්නකොට පින්වත්නි එලෙස දකින්නේ නැහැ. පොතක් දකින්නකොට එතන තියෙන පොත දකින්නව හැරෙන්න මනසේ හටගත්ත පොත දකින්නව හැරෙන්න රූපයක් හටගන්න විදිය දකින්නව හැරෙන්න ඒ රූපේ සංස්කරණය වුණු විදිය දකින්නව හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. එතන දකින්නේ මොකක්ද? පටිච්චසමුපාදය දකින්නේ. දකින්නකොටම පින්වත්නි මොකද වෙන්නේ? එතන Nirodhe හට ගන්නවා. පින්වත්නි රහතන් වහන්සේ නමක් Nirodhe කර ඉන්නේ නැහැ. Nirodhe පුරුදු කරලා තියෙන්නේ, Nirodhe වඩලා තියෙන්නේ. ඒ නිසා රූප දැක්ක, ශබ්ද දැක්ක මොනවා කරත් පින්වත්නි ස්වභාවයෙන් Nirodhe වෙනවා පින්වත්නි. හරියට ගිනි ගොඩකට පුළුන් රෙදි කැහැරි දානකොට මොකද වෙන්නේ? ස්වභාවයෙන් ගිනිගෙන අළු වෙලා යනවා. ඒ යම්සේද පින්වත්නි රහතන් වහන්සේගේ නමගේ හිත මොනවා දැම්මත් හිත කියලා පාවිච්චි කරන්න නම් රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවයට කියලා අපි කියමු එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවයට මොනවා එකතු කරත් පින්වත්නි මොකද වෙන්නේ? අර ගින්නට දැම්මහම අළු වෙලා දැවිලා ගියා වගේ සියල්ල ස්වභාවයෙන් නිරෝධ වෙනවා පින්වත්නි. භවයේ හටගන්නෙම නැහැ. පින්වත්නි ඔබට මේ මාර්ගයට ප්‍රවේශ වෙන්න නම් පළමු ඔබ ඔබේ දෘෂ්ටියට එරෙහිව නැගී සිටින්න. වැඳුම් පිදුම් වලට දැඩිව ලැබිව ඒ තුල දෘෂ්ටිය ගොඩනගාගත්ත කෙනෙක් වැඳුම් පිදුම් වලින් එන්න ප්‍රතිපත්තියට කියලා ආරාධනා කරනකොට ඒ කෙනාට අරක දාලෙන්න බෑ පින්වත්. ඇයි ඒ දෘෂ්ටියට ඇරිලා ඉන්නේ? සෑම දෘෂ්ටියක්ම පින්වත්නි ඇලෙන සහගතමයි. දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෙයක් ආවොත් ගැටෙනවාමයි පින්වත්නි. අද ගොඩක් රහතන් වහන්සේලා කියලා හිතාගෙන ඉන්න අය, මගපලලාභීන් කියලා හිතාගෙන ඉන්න අය, භික්ෂුන් වහන්සේලා දේශකයෝ වෙන්නට පුළුවන් පින්වත්නි. Taman කතා කරන දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ගැටෙනවා පින්වත්නි. ඔබ සමාජයේ ඕන තරම් මේ වගේ දේවල් දැකලා ගැටෙනවා, කලබල වෙනවා. ඇයි? Taman ඉදිරිපත් කරේ ධර්මයන් නම් පින්වත්නි ඇලෙන්න ගැටෙන්න කිසිම කාරණයක් නැහැ. හැබැයි Taman කතා කරපු දේ තුල පින්වත්නි Taman දෘෂ්ටි සහගතව කතා කරා නම් මොකද වෙන්නේ? අර ඒට විරුද්ධ දෙයක් සමාජයෙන් ගොඩනගෙනකොට යා තුල ගැටීමක් හට ගන්නවා පින්වත්නි. ඒ නිසා පින්වත්නි අපිට ලෝකය හදන්නට බෑ. අපි හදා ගන්න ඕනේ Tamanගේ ලෝකයයි. පින්වත්නි ඔබ කතා කරන දෙයකට විරුද්ධව තව එක්කෙනෙක් කතා කරනකොට ඔබට රෙදුනා නම් පින්වත්නි ඔබ තේරුම් ගන්නට එතන මා තුල තිබුණේ දෘෂ්ටියක් කියන දේ. ඔබ කතා කරපු හිතපු දෙයකට තව එක්කෙනෙක් ප්‍රතිවිරුද්ධව කතා කරනවා. මොකද වෙන්නේ? ඔබට ද්වේෂයක් හට ගන්නවා. ඇයි ඔබ හිතපු කතා කරපු දේ තුල පින්වත්නි දෘෂ්ටියක් තිබුණේ. ඒකයි ඒ දෘෂ්ටිය තුල ඇලීම ගැටීම හටගත්තේ. පින්වත්නි මේ දෘෂ්ටිය හොඳට හඳුනා ගන්නට ඕන. දෘෂ්ටිය ඔබේ තමන්ගේ දෘෂ්ටිය හොඳට දැක ගන්නට ඕනේ පින්වත්. ඔබේ හිතන විදිය ඔබ හොඳට දැක ගන්නට ඕනේ. ඔබ තුල වංචනික ධර්ම හිත හදන විදිය හොඳට දැක ගන්නට ඕනේ. ඔබේ හිත කපටිකම් කරනවා ඔබ හොඳට දැක ගන්නට ඕනේ. ඔබේ හිත ඔබම සාධාරණීකරණය කරනවා ඔබ හොඳට දැක ගන්නට ඕනි පින්වත්නි. මේ හිත කරන බොරුව ඔබට තේරෙන්න පින්වත්නි ඔබේ දෘෂ්ටිය ගැලවෙනවා. එහෙනම් පින්වත්නි
ඔබේ හිත කරන හිත දිහා බලන හිතියට වැඩක් නැහැ. හිත මොනවද කරන්නේ? හිත මොනවද කියන්නේ? හිතට මොනවද ඕන්නේ කියන කරුණු කාරණාත් අපි හොඳ කල්පනාවෙන් විමර්ශනයෙන් යුක්තව බලන්නට ඕනේ. අන්න පින්වත්නි හිත දෙස මේ ආකාරයට කල්පනාවෙන් බලනකොට මොකද වෙන්නේ? හිත දාගෙන ඉන්න විවිධ කණ්ණාඩි මත දෘෂ්ටි සංකල්ප ඔබට දැක ගන්නට හම්බ වෙනවා. ඔබ දකින්න පින්වත්නි හිත මේ දෘෂ්ටි වලින් මිදෙන්න පටන් ගන්නවා. ඉස්සරම වෙන්නේ දෘෂ්ටි වල තියෙන ඝනකම භාවය අඩු වෙනවා. ඝනකම භාවය අඩු වෙන්න මොකද වෙන්නේ? ඔබේ හිත නම්‍යශීලී හිතක් ඔබට හට ගන්නවා. නම්‍යශීලී හිතක්. නිහතමානී හිතක්. පින්වත්නි හැමෝටම හිස පාත් කරලා කතා කරන්න පුළුවන් ගතියක්. පොඩි දරුවෙකුට උනත් කියන දෙයක් නිහතමානීව ඇහුම්කන් දෙන්න පුළුවන් ගතියක් ඔබ තුල හට ගන්නවා පින්වත්නි. අන්න බලන්න මේ විපාකය. ඔබට ගුරුවරු හැම තැනම පෙනෙන්න පටන් ගන්නවා. පින්වත්නි මේ විශ්ව ලෝකයේ ධර්මතාවයක් පවතිනවා. ඔබ සකස් වෙන්න ඔබ පිරිසුදු වෙන්න පින්වත්නි විශ්වයේ ඔබට උදව් කරනවා. ඔබ අපිරිසුදු වෙන්න පින්වත්නි විශ්වය ඔබට උදව් කරන්නේ නැහැ. උදව් කරන කෙනෙක් ඉන්නව නමුත් ඔබට. ඔබ අපිරිසුදු වෙන්න ඔබට උදව් කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාරයා. මාරයා කැමති ඔබ සසර එක්කන් යන්න. ඔබ අපිරිසුදු වෙන්න නරක වැඩ අකුසල් වැඩ කරන්න මාරයා ඇවිල්ලා ඔබට උදව් කරනවා. එන්ට යා මගෙත් එක්ක අපි සසර යමු තව ගොඩාක් දුර කියලා. හැබැයි පින්වත්නි මේ දෘෂ්ටි වලින් මිදෙන්න පින්වත්නි මොකද වෙන්නේ? දෙවියෝ වගේ හරියට දෙවිවරු වැඩියා වගේ විශ්වය ඔබට උදව් කරන්න පටන් ගන්නවා. ආර්යයන් වහන්සේලා මුණ ගැස්සෙනවා. ආර්ය දර්ශනය ඔබට ශ්‍රවණය කරන්න පරිසර නිර්මාණය වෙනවා. මේ නිසා පින්වත්නි මේ නිවන් මාර්ගයේ ආරම්භයම තමයි පින්වත්නි දෘෂ්ටිංගෙන් මිදීම. නිවන් මාර්ගයේ ආරම්භයම තමයි පින්වත්නි සම්මා දිට්ඨිය. අද මම සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ නැතුව එහි අනිත් විරුද්ධ පැත්ත ගැන ඔබේ හිත දැන්න ගොඩනගිලා තියෙන දේවල් ගැන මම මේ කතා කරේ පින්වත්නි. ඕවා සුද්ධ කරන්න මොකද වෙන්නේ? හිත සම්මා දිට්ඨියට එනවා පින්වත්නි. ලෝකයේ බුදුවරු රහතන් වහන්සේලා අපි ජේසුස් වහන්සේ වුණත් මේ ශ්‍රේෂ්ඨ උතුමන්ලා මේ ලෝකයට පින්වත්නි බිහි වෙලා විශාල අරගලයක් කරනවා. මොකද්ද මේ කරන අරගලේ? මේ මනස පුරවාගෙන සිටින මිත්‍යා දෘෂ්ටික දත්තවලට එරෙහිව, තොරතුරු වලට එරෙහිව මහ විශාල අරගලයක් කරනවා. අරගලයක් කරලා මේ දෘෂ්ටියෙන් තම සිත මුදවා ගන්න, අන් අයගේ හිත මුදවා ගන්නට උන්වහන්සේලා කටයුතු කරනවා. එලෙස මේ සමාජයේ පවතින ක්‍රමවේදයට එරෙහිව නැගී හිටලා දෘෂ්ටි කඩන්න ගන්නකොට පින්වත්නි සමහර දෘෂ්ටිංගෙන් මිදිලා යථාර්ථය අවබෝධ කරගන්න අතර දෘෂ්ටිංගෙන් ගැලවෙන්න බැරි අය පින්වත්නි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේලාට මේ ආර්යයන් වහන්සේලාට ශාස්ත්‍රඥ වහන්සේලාට පින්වත්නි වෛර කරන්න, ද්වේෂ කරන්න පටන් ගන්නවා පින්වත්නි. ඒ ලෝක ඉතිහාසයේ පුරාවටම සිද්ධ වුණු ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ දා මාගන්ධියා රූපෙට වහවැටලා ඉන්නකොට ඒ දෘෂ්ටිය කඩන්ට අසුචි කලයක් කියලා මේ ශරීරය ප්‍රකාශ කරා. නමුත් අම්මයි තාත්තයි මාගන්ධියාගේ අම්මයි තාත්තයි සසරින් ගැලවෙනවා. උන්වහන්සේ ඒ දෙන්නගේ දෘෂ්ටිය ගැලවිලා රහත් ත්වයටපත් වෙනවා ඒ දෙන්න. නමුත් පින්නත් මාගන්ධියාට මොකද වෙන්නේ? මාගන්ධියාගේ දෘෂ්ටිය කැඩුනේ නැහැ. මාගන්ධියාගේ දෘෂ්ටියත් එක්ක ගැටුණා. තමන්ගේ දෘෂ්ටිය රැකගත්ත මම ලස්සනයි කියන ඒ දෘෂ්ටියට හිර වුණා. ඒකෙන් එළියට එන්න බැරි වුණා. මාගන්ධියා මොකද කරේ? බුදුහාමුදුරන්ට වෛර කරන්න පටන් ගත්තා. පින්නත් මේ දෘෂ්ටිය කඩනකොට පින්නත් ලොකුම අභියෝගය තමයි ගුරුවරයාට ඒ දෘෂ්ටිය කඩා ගන්න පුළුවන් වුණොත් ඒ කෙනා සසරින් ගැලවෙනවා. හැබැයි දෘෂ්ටියෙන් ගලව ගන්න බැරි වුණොත් ඒ කෙනා රැඳෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ කෙනාගේ හිතට රෙදුනොත් එයා සසර වෛර බඳිනවා. නමුත් පින්වත්නි මේ ශල්්‍ය කර්මය කරන්නේ නැතුව ධර්මතාවයන් අවබෝධ කරවන්නට බෑ. විදර්ශනා වැඩෙන්නේ නැහැ පින්වත්නි.
කවුරු කොහොම විදර්ශනා කරත් පින්නත් දෘෂ්ටි වලින් මිදෙන්නේ නැතුව කාටවත් විදර්ශනා කරන්න බෑ. අද විදර්ශනාව කියන්නේ එක පොත් පාඩම් කරලා පොත් තුල තියෙන දේවල් කියවලා පින්වත්නි වාක්‍ය කියවලා මේ විදර්ශනා වැඩෙන්නේ නැහැ. ඒක මහ විශාල බොරුවක්. එහෙම ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. එහෙම කරපු අය ඉන්නවා පින්වත්නි මේ ධර්මතා විවිධ දේවල් කටපාඩම් කරලා ඒ තමන්ගේ මනස දෘෂ්ටියෙන් පුරවාගෙන ඒකට හිත පිරලා තියෙන්නේ පින්වත්නි. නමුත් මේ ධර්ම මාර්ගයේ යන්න මොකද වෙන්නේ? හිත පිරෙන්නේ නැහැ. හිත අස් වෙනවා. හිත නිරෝධ වෙනවා. හිත සුද්ධ වෙනවා. හිතේ බරගතිය අඩු වෙනවා. ගැහුවාම හරියට පින්නොත් වදින්නේ නැහැ හුලන් පාරක් ගියා වගේ. ඇයි මේ හිතේ මුකුත්ම නැහැ. හිතේ මුකු රාජ්‍යati තිබුණේ වදින්නේ. දැන් මං කියන බඩ මේ කිව්ව බණ දේශනා සමහර විට ඔබේ හිතට වදින්න ඇති. ඔබේ හිතට වැදුනේ ඔබේ හිතේ දේවල් තිබ්බ හින්දා. හැබැයි පින්නොත් ඔබේ හිතේ මුකුත් තිබ්බේ නැත්තම් මොකද මේ හිත හරහා සුලන් පාරක් ගියා වගේ ඔබට දැනෙන්නේ. හරිම සැනසීමක් දැනෙන්නේ. හරිම නිවීමක් දැනෙන්නේ. පින්නත් මම දේශනාව අතරමඟ කතා කරා මම කියලා කෙනෙක් ඉන්නවා එයාව නැති කරන්න ඕන කියලා. මේ දෘෂ්ටිංගේ නායකයා තමයි පින්නත් මම කියන කෙනා මේ මමත්වය. මමත්වය එකපාරට දැක ගන්න එක ලේසි නෑ. ඒක ගොඩක් අමාරු වැඩක්. නමුත් පින්වත්නි දෘෂ්ටි හඳුනා ගන්න ඉතාම පහසුවෙන් පුළුවන්. දවසක පින්වත්නි මම තමයි නිවන් දකින්නට ඕනේ. ඒ කිව්වේ මේ ඉන්න මම තමයි නිවල දාන්න ඕනේ. මම නිවල දැම්මා නම් පින්වත්නි හිතත් නැහැ, මමත්වයක් නැහැ, දෘෂ්ටිනුත් නැහැ, මුකුත් නැහැ පින්වත්නි. කයත් එක්ක මේ කර්ම කය තියෙනවා. කර්ම කය පිරුවන් පානකම් තියෙනවා. මනස තමයි ක්‍රියාත්මක වෙන්නේ පින්වත්නි. මනෝ පුබ්බංගමා ධම්ම මනස සියල්ලට ප්‍රමුඛව ගමන් කරමින් මනස කටයුතු කරනවා. ඒ තුළ බුද්ධ ශක්තිය, ධර්ම ශක්තිය, සංඝ ගුණ ඒ දේවල් ස්වභාවයෙන්ම පිහිටනවා. පිනොත් මේ ස්වභාවයන් පිළිබඳව ගැඹුරින් කතා කරන වෙලාවක් නෙවෙයි. මම පුංචි දෙයක් ඔබේ ඔළුවට හිතන්න දැම්මේ. ඒ නිසා පිනොත්නි විදර්ශනා භාවනා කරන ඔබ පළමු ආරම්භ කරන්න. තමන්ගේ දෘෂ්ටිය දකින්න. දෘෂ්ටියෙන් හිත ගලවා ගන්න. හිත පිහිටන දෘෂ්ටිය හැම වෙලෙම දකින්න. සෑම සිතුවිල්ලක් තුළම දෘෂ්ටියක් තියෙනවා පින්වත්නි. මේ දෘෂ්ටිය දකින්න. දෘෂ්ටියෙන් හිත මුදව ගන්න. මේකට පොඩි කාලයක් ගන්න පින්වත්නි හිත ස්වභාවයෙන්ම දෘෂ්ටි ගැලවෙන්න පටන් ගන්නවා පින්වත්නි. හිත දෘෂ්ටි වලින් ගැලවුණාම තමයි පින්වත්නි මේ දේශනා කරන ධර්මයන් පවා තේරෙන්නේ, අවබෝධ වෙන්නේ. දෘෂ්ටියෙන් හිත ගැලවෙන්නේ නැත්නම් පින්වත්නි එයාට ශ්‍රුතමේ ඥානෙ වැඩෙන්නේ නැහැ. අන්න බුද්ධ ශ්‍රාවකයා බිහි වෙන්නේ නැහැ පින්වත්නි. බුද්ධ ශ්‍රාවකයා බිහි වෙන්නේ කොතනදීද? දිට්ටි ගැලවුණු කෙනා ගාව තමයි පින්වත්නි බුද්ධ ශ්‍රාවකයා බිහි වෙන්නේ. ඒ අනිත් හැමෝම ධර්මයේ ශ්‍රවණ කරන්නේ තමා තුල තියෙන දෘෂ්ටියේ ඉඳලායි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා පින්වත්නි මම මේ දේශනා කරපු මේ ධර්මතාවයේ මේ දෘෂ්ටියෙන් මිදෙන මඟ හොඳට තේරුම් ගන්න, සියුම් අවබෝධ කරගන්න, දැනුමට එකතු කරගන්නට එපා. විභාග පාස් කරගන්නට නෙමෙයි මේවා දේශනා කරන්නේ. මඟඵලලාභියෙක් බවට පත් වෙන්නයි. එහෙනම් පින්වත්නි ඔබ අද ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ ඉඳන් හිතට දෘෂ්ටිය පිහිටන්න දෙන්න එපා. හිත ඇලෙන ගැටෙන සිත ගොඩනගෙන සෑම තැනකම මෙතන දෘෂ්ටියක් තියෙනවා කියලා පින්වත්නි ඔබ දැකලා කල්පනා කරලා ඔබ මිදෙන්න. එවිට ඔබට පිරිසුදු ධර්මයේ ඔබේ දෝතට ළඟා වේවි පින්වත්නි. එහෙනම් පින්වත්නි මේ ශ්‍රී සද්ධර්මයෙන් ඊටාම් සියුම් කොටස ඔබේ බුද්ධියට ගෝචර වී, ඔබේ ඥානයට ගෝචර වී, ඔබේ සසර කුසල ශක්තියට ගෝචර වී ඒ මහත්ඵල මහානිසංසයන් වහවහාම ලබා ගන්නට හේතු වේවා, වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.